සත්සර කලායතනයේ නිර්මාතෘ කාර්යලා ගුරුමහත්මිය සුදත් තන්තරි මහතා සහ සුසඳ නන්දිනී මහතාගෙන් අවසරයි වැඩිහිටි දෙමාපියවරුනි ආචාර්යවරුනි ආදරණීය කරුවරුනි හැමදෙනාටම සුබෝදෑසනක් අර්ථවත් දවසක් ප්‍රාර්ථනා කරන්න කැමතියි. මේ පෙර කතා කළ ඒ මාර්ගයේ සඳහන් කළ ආකාරයට ඔබ අයිතිවල සිංහල කතා කරන මව්බිමින් බොහෝ ඈත ජීවත් වෙනවා. ඔබේ පරිසරය ආගන්තුකයි. ඔබ ප්‍රහේන භාෂාව ආගන්තුකයි. සමහර විට මේ දරුවෝ සිංහල පිටර කතා කරන්නේ නැතුවනේ. කොහොම වුණත් මේ කලායතනයේ සිංහල උගන්වන බව දැනගන්න හම්බුණා. ඒ නිසා සිංහල ගැන පොඩ්ඩක් මම කතා කරන්න කැමතියි. සිංහල කියන මේ භාෂාව අවුරුදු 2500ක විතර ලිඛිත ඉතිහාසයක් තියෙන භාෂාවක්. ඒක ඉන්දු ආර්ය ගණිතන භාෂාවක්. නමුත් අවුරුදු 10000කට වැඩි ඉතිහාසයක් මේ භාෂාවට තියෙනවා. ඒක අලිඛිත ඉතිහාසය. අපි සිංහල වෙන්නේ සිංහල කතා කරන නිසා. සිංහල කතා කරන නිසා. කවදාද සිංහල කතා නොකර හිටියොත් සිංහල භාවිත නොකර හිටියොත් අපේ සිංහල කවි දුර එකක් නැහැ. සිංහල භාෂාව වැදගත් වෙන්නේ ඇයි කියන කාරණේ. අර කලින් කම්හන් ප්‍රමාණය කිව්වා මේ අවුරුදු 17කට කලින් එක්සත් ජාතීන්ගේ සංස්කෘතික සහ විද්‍යාත්මක සංවිධානය වල යුනෙස්කෝ තීරණය කරනවා ලෝකයේ තියෙන භාෂා 22000ක් පරීක්ෂාවට ලක් කරලා ඒ 16ක් තෝරගන්න සංරක්ෂණය කරන්න ඕනේ කියලා. ඒ 16ට සිංහලත් ඇතුළත් කරනවා. ඇයි සිංහල ඇතුළත් කරන්න තෝරගන්නේ? මොකද මේක වැදගත්? මේක මේ කවුරුත්ම ගණන් ගන්න මේ භාෂාව ඇයි වැදගත් වෙන්නේ ඒගොල්ලන්ට? මෙන්න මේ කාරණා ටික උනත් ඇති කියලා මම හිතන්නේ. පළවෙනි එක ඔය ඇයලු කියන ස්වර දෙක අකුරු දෙක වංග සහ සිංහල භාෂාවල විතරයි තියෙන්නේ. ඒක අපිට අහන්න නෑ. දැන් ඔබ ජංගම දුරකථන භාවිත කරනවා. පරිගණක භාවිත කරනවා. ඒ භාවිත කරලා කෙටි පරිවර්තන යනවා SMS යනවා. බොහෝ විට ඉංග්‍රීසි අක්ෂර තියෙන්නේ. අතර මේ ඉංග්‍රීසි අකුරු නෙමෙයි ඒවා රෝම අක්ෂර ඒවා ඉංග්‍රීසි ඉතාලි. අපි ඉංග්‍රීසි අකුරු කියන්නේ ඒ හෝඩිය ඇංග්ලෝ සැක්සන් නෙමෙයි. ඒවා රෝම අක්ෂර. ඒ අකුරු වලින් යවන්න හරියනවා. කොහොමද සමහර සුබන අවසරක් කියන්නේ SE MA E ඒක සමහර ඉංග්‍රීසි ඇන්නක් නෑ ඒක ඇන්න අපිට තියෙනවා ඇන්න අපේ ඔය සංජය අකුරු කියන අකුරු ටික තියෙන්නේ අපේ වර්ණමාලාව විතරයි. දැන් ඇඳ හඳ කියන ලියන්නේ ඉංග්‍රීසි අකුරු වලින් අපිට අකුරක් පහච්චි කරන්න. ඇඳ හඳ කියනවා කියන්නේ. ඒ සංජය අකුරු දෙක අපිට කරන්නේ. අපේ හෝඩියේ වර්ණමාලාව කියන්නේ හෝඩියට ඒකේ කවර්ගයේ, චවර්ගයේ, පවර්ගයේ, ලාර්ගයේ වර්ගාක්ෂර පිළිවෙල වෙන් කරලා තියෙනවා. ඒක හරිය විද්‍යාත්මක වර්ග කිරීමක්. ඛණ්ඩය, ඛණ්ඩ කියන්නේ උගුර, මූර්ධය, මූර්ධය කියන්නේ මුදුන, දන්තය දත්, තාලුය ඕස්ට්‍රය. ඒ අකුරු උපදින ස්ථාන අනුකූලව හෝඩියේ වර්ග කරලා තියෙන එක හරිය විද්‍යාත්මකයි. කොච්චර විද්‍යාත්මකද කියනවා නම් අනුජා වීරසිංහ කියන අපේ රටේ කීර්තිවත් නිලි ඔබ දැන් දන්නවා. ඇය රංගන ශිල්පය හදාරන්න එංගලන්තයේ ලන්ඩන් පාසල ඇතුළත් වෙලා ඇයට උච්චාරණ උගන්වන ඉස්සෙල්ලාම කියලාපත් කරන්නේ සිංහල වර්ණමාලාව සිංහල හෝඩියට. එයා බොහොම ආඩම්බරයෙන් කියනවා. ඇයි එහෙම කරන්නේ?
ඒගොල්ලෝ තීරණය කළා කියනවා ඒගොල්ලන්ගේ එලෙක්ෂන් එක. ඒගොල්ලන්ගේ උච්චාරණය උගන්වන විධික්‍රමයේ තියෙන්නේ හරියට ගැලපෙන්නේ ඒ බෝඩි එකේ. සිංහල බෝඩි. එයි ඒකේ හැම අකුරක්ම ශබ්ද වෙනවා. විරුද්ධ ශබ්ද වෙනවා. ඒ නිසා ඔබ දන්නවා මේ ඉතාලියෙන් ජීවත් වෙච්ච ප්‍රකට ඔපෙරා සංගීතඥයින් දෙන්නේ. ඉතින් එස් ෆර්ගියුසන් සහ ජේ ෆර්ගියුසන් කියන 1886 අවුරුද්දේ ඒගොල්ලෝ පොතක් ලියනවා ඔපෙරා ගැන. ඒ සහෝදරයෝ. ඔබ දන්නවා ඔපෙරා කියන සංගීතාංගය රචනා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නෙමෙයි ඉතාලි භාෂාවෙන්. ඒකෝ ඉතාලි වඩා මිහිරි භාෂාවක්. ඒ නිසා. නමුත් මේ ෆර්ගියුසන් දෙන්නේ පොතේ එකතරක් කියනවා අපේ ඉතාලියේ මේ ලෝකේ තියෙන මිහිරි භාෂාව ඉතාලි කියනවා. නමුත් අපට අහන්නේ සිංහල අහන්න ලැබෙනවා. සිංහල වල පස්සේ අපිට ඉතින් ඉතාලි කියන්නේ වවුල් શબ્දයක් කියලා. ඒගොල්ලෝ සිංහල නෙමෙයි. බුද්ධ මුස්ලිම් හාමුදුරු කෙනෙක් පස්සේ ශ්‍රී ලංකාවට ගිහිල්ලා අංකාරයේ සියලු අටුවා පාලියට පරිවර්තනය කරන සිංහල අටුවා. පරිවර්තනය කරනවා උන්වහන්සේ එක පරිපූර්ණක මුලින් ලියලා හැමතැනම මම මේ වැඩිපුර මේ පොඩි දරුවන්ට නෙවෙයි දෙනවා කියන්නේ. පොඩි දරුවන්ට නෙවෙයි. හැම පරිපූර්ණක මුලින් ලියනවා සිංහල භාෂාව මනෝරමා භාෂාව කියලා. සිංහල භාෂාව මනෝරමී භාෂාවක් කියලා. බුදුසසුන සිංහලද නැහැ. උන්වහන්සේ ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශයේ මෙහාට ලංකාවට යන්නේ තෙලුගු කතා කරන්නේ. උන්වහන්සේ කියනවා රොබර්ට් නොක්ස් ඉරකාරයි විදිහට ඉමුණාසුර කරලා අවුරුදු 19ක් ලංකාවේ හිටියා. බ්‍රවුන්ලි කාර්යකාරී වෛද්‍යවරයෙක් ජෝන් ඩේවි කියන වෛද්‍යවරයෙක් අවුරුදු 4ක් හිටියා. ඒ දෙන්න සිංහල ගැන ඉතා මිහිරි භාෂාවක් කියලා තියෙනවා. ඒගොල්ලෝ සිංහලවලු. නමුත් අවසානට වගේ අපේ රටේ මේ සිංහල පිළිබඳව දක්වන උනන්දුව ආදරය ගෞරවය ඇති වෙනවා. උදාහරණ ලෝක ජනගහනයේ 33% මේ වලට ඉංග්‍රීසි භාෂාව කරනවා. ඉංග්‍රීසි කතා කරනවා. 20% ස්පානිෂ් භාෂාව කතා කරනවා. වෙනත් භාෂා වෙනත් අනුපාත වලින් කතා කරනවා. ඒ නිසා ලෝකේ වැඩි ඥානයේ තියෙන ඉංග්‍රීසි භාෂාව. ඒ නිසා ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. ඒක එපා කියනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉතාලි ඉගෙන ගන්න. අපේ රටේ සමහර ජනතාවගේ භාෂාව කරන දෙමළ ඉගෙන ගන්න. දැන් මොනවා ඉගෙන ගන්නද? ඔබේ මව් භාෂාවට තියෙන ආදරය ගෞරවය නැති කරගන්න එපා. ඒක අපේ හෘද සාක්ෂි භාෂාව. අපි හිතන්නේ ඒක අපේ පරිකල්පනීය භාෂාව. අපි කල්පනා කරන්නේ ඒක අපේ නිර්මාණීය භාෂාව. නිර්මාණ කරන වඩා පුළුවන් වෙන්නේ. බදන්න ෆ්‍රාන්ස් කාෆ්කා කියලා දෙකක් කියනවා. කාෆ්කා ඔය යුදෙවගේ භාෂාව හීබ්‍රු බදන්නවා. නමුත් කාෆ්කා දැනගෙන ඉන්නේ හීබ්‍රු අකුරක් ගන්න. බයිබලයේ මුලින්ම ලියලා තියෙන හීබ්‍රු භාෂාව. එයා කියනවා මගේ යුදෙව් අම්මට මම ජර්මන් භාෂාවෙන් මට කියලා කියනවා. මට හිතෙනවා මේකෙන් මගේ ආදරේ අම්මට කියන්න බෑ කියලා. අපිට තේරුමයි. කොච්චර සිංහල දන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න කෙනෙක් වුණා. අවුරුදු 50ක 60ක පස්සේ ලංකාවට ගිහිල්ලා විලක නියර කැවිදින්න උනොත් කටුවක් එනමොත් කකුලේ බුදු අම්මේ කියලා තමයි කොච්චර සිංහල දැවුනද කියන්නේ. ඒක අපේ හෘද සාක්ෂි භාෂාව. භාෂාවේ ඉහළම ඵලය තමයි පුතේ නිර්මාණ කියන්නේ සාහිත්‍ය කලා නිර්මාණ කියන්නේ. බුදුන්වහන්සේ සෝවියට් දේශයේ මැක්සිම් ගෝර්කි කියන ලේඛකයා මේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන සම්මන්ත්‍රණයකදී කියනවා ඉතා වැදගත් කියනවා. ඔහු කියනවා hunger is base of civilization, love is base of culture. Hunger කියන්නේ බඩගින්න නැත්නම් සුදාව බඩගින්න. Hunger is base of civilization. ශිෂ්ටාචාරයේ පදනම බඩගින්න කියලා කියනවා. සංස්කෘතියේ පදනම ආදරය කියලා කියනවා. හැබැයි ඔබ කියන 35 947 අවුරුද්දේ අපේ රටේ ජීවත් වෙච්ච ගුරුවරයෙක්. පුංචි දරුවන්ට අපුරු ළමා කවියක් කියනවා. මෙතන පුංචි දරුවන්ට මම කියන්නේ.
මම දන්නේ මේ ඔබ මේ ඉතාලියේ ඉලක්කන ඔබ මේ කවිය දන්නවද කියලා. හැබැයි අපේ රටේ නම් ලංකාවේ සිංහල වල ඔබ දන්නවා. ඒක තමයි මේ ගසේ කෝ පැනිදුලක් දිවේ කියන කවිය. ඒක හදන්න පොතේ. මේ ගසේ කෝ දන්නවද? අහන්න. ඒක ලියුම පොතේ කියලා දන්නවා. මුළු රටේම මම ඉඳන් අපිට මේක ගන්න බැහැ. ඒක ලියුවේ ලකුණු පළාතේ කෙනෙක් ගාකාරයි. එයා ගම උණුවන. අවසාන වරට එයා හිටියේ කළුතර කටුකුරුන්ද ගුරු විද්‍යාලයේ විදුහල්පතිවරයෙක්. ඒක ලියුවේ යූ.ජී. බීද සිල්වා උණුවන පල්ලියේ ගුරුගේ පැටර්සන් ද සිල්වා කියන මහත්මයා. ඒක තවත් නාමයෙන් ලියලා තියෙනවා. අඳහාමී හැංගී කියලා බලනවා. රන්තේලි කිරීමේ බසුයි කියනවා. ඒක ලියුවෙත් යනවා. අර මේකසේ බොහෝ ගීතය ලියලා එයා කරන්නේ මොකද්ද? අර ගෝපි කියපු එක. බඩගිනි ශිෂ්ටාචාරය හදනවා කියන එක ඔප්පු කරන්නේ. මොකක්ද? ඔන්න දොඩගහක් තියෙනවා. දොඩගහේ අස්සන් බොහෝ සල්සාරයි පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු. ගහපේ. ගහපේ උනාට අස්සන්න හොඳ උනාට පවුලෙන් අපි දෙන්නයි. නංගි මායි විතර. ඒ නිසා කියනවා නංගිටයි මටයි ඉබි දෙකක් ඇයි? දොඩංගස් වල අයිතිය නැති දොඩම් පරිභෝජනය කිරීමේ අයිතිය සහ අවශ්‍යතාවය ඇති තවත් ඉන්නවා. අපි විතරක් කෑවට නැති අපේ සමකාලීන සහෝදර පුරවැසියන් සැලකිලිමත් වෙන්න කියලා මේ ගීතෙන් කදිමන ළමයි ලෝකරනවා. අද ළමයින්ට මම දැන් මේ ළමයි කොහොමද කියලා ලංකාවේ ළමයින්ට නංගිටයි මටයි දොරි දෙකක් ඇති පුළුවන් තමයි. ඉතිරක බහුවාදී වෙනවා. අමුත් එහෙම නෙමෙයි. අර තමන් වගේම අනිත් උගන්වන සංස්කෘතියක් අපිට තිබුණා. ඉංග්‍රීසි ඉගෙන ගන්න කියන්නේ ඉංග්‍රීසි භාෂාව විතරක් නෙවෙයි ඉංග්‍රීසි සංස්කෘතියක් ඉගෙන ගන්නවා. මේක භාෂාව ඉගෙන ගන්නත් නැහැ. සංස්කෘතිය අනුකරණය කරන්න හොඳ නැහැ. ඒක වෙන්නේ. උදාහරණ අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා මේක දෙන්න පුළුවන් ඉතාලම කෘතිම නිර්වචනය තමයි අධ්‍යාපනය යන සංස්කෘතිය පවරා දීමයි කියන්නේ. අධ්‍යාපනය